විසරණය හරි අහගන්න ගොඩක් වෙලාවට මේ විසරණය සිද්ධ වෙනවා ජල සහ වායු අණු වල. එතකොට මේකෙදි වෙන්නේ සාමාන්‍ය අණු අහඹුලස චලනය වීමෙන්ද විශේෂයෙන් තාප ශක්තිය හරි මේ තාප ශක්තිය නැතුව හරි අණු අහඹුලස චලනය වීම නිසා මේ අණු සාමාන්‍ය සාන්ද්‍රණය වැඩි ස්ථානයක ඉඳන් සාන්ද්‍රණය අඩු ස්ථානය දක්වා ගමන් කරන මේකට කියනවා විසරණය කියලා. හරි. එතකොට ලියා ගන්න අණු අඛණ්ඩව සිදු කරන අහඹු චලිතය නිසා එම අණු වලට තාප ශක්තියක් ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විසරණය සිදුවේ. ලියා ගන්න අනිකුත් බල නොපවතින තත්ත්ව යටතේ අණු සිදු කරන අහඹු චලිත හේතුවෙන් අනිකුත් බල නොපවතින තත්ත්ව යටතේ අණු සිදු කරන අහඹු චලිතය හේතුවෙන් සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණය අඩු ස්ථානයකට අණු චලනය වීම විසරණය නමින් හඳුන්වයි. ඒ ටික පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද? හරි ලියා ගන්න අනෙකුත් බල නොපවතින තත්ත්ව යටතේ අණු සිදු කරන අහඹු චලිත හේතුවෙන් එම අණු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණය අඩු ස්ථානයකට චලනය වීම විසරණය නම් වේ. හරිද? හරි සර්. හරි. ලියා ගන්න මෙම අණු චලනය වීම යම් කිසි නිශ්චිත දිශාවකට සිදුවේ.
මෙම අණු චලනය වීම යම්කිසි නිශ්චිත දිශාවකට සිදුවේ. හරි. එතකොට මේ විසරණය වෙන්නේ සම්පූර්ණ සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ. කියන්නේ සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණයේ අඩු ස්ථානයකට තමයි මේ චලනය සිද්ධ වෙන්නේ. හැමතිස්සෙම සාන්ද්‍රණය වැඩි සිට සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා. හරි. තමයි හැමතිස්සෙම චලනය සිද්ධ වෙන්නේ. හරි. සාන්ද්‍ර අනුක්‍රමණයකට තමයි මේක සිදු වෙන්නේ. යම්කිසි අනුක්‍රමණයක් තියෙනවා. right? හරි. එතකොට මේ අහගන්න. එතකොට මේ සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ සිද්ධ වෙන්නේ ශක්තිය වැය කරන්නේ නැතුව සොයන් සිද්ධ වෙයි. කියන්නේ මේ විසරණය මගින් චලනය වීම සඳහා යම්කිසි කිසිම ශක්තියක් වැය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෛල ඇතුළත විශේෂයෙන්ම පරිවෘත්තීය ශක්තිය වැය කරන්න ඕනේ. ඒ කියන්නේ ATP වැය කිරීමක් සිද්ධ කරන්න ඕනේ නැහැ මේ චලනය වීම සඳහා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ පටලයක් හරහත් අණු චලනය වෙනවා. ඒත් පටලයේ අණු වලට පාරගම්‍ය නම් නැත්නම් අණු පටලය තුලින් ගමන් කරන්න පුළුවන් නම් සාන්ද්‍රණය සිද්ධ වෙනවා. හරි? ලියා ගන්න. විසරණය සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ ස්වයන් සිද්ධව පරිවෘත්තීය ශක්තිය වැය නොකරමින් සිදුවේ. පරිවෘත්තීය ශක්තිය වැය නොකරමින් සිදුවේ. නැත්නම් පරිවෘත්තීය ශක්තිය වැය කිරීමකින් තොරව සිදුවේ. ලියා ගන්න. යම් පටලයක් අණුවලට පාරගම්‍ය නම් එම පටලය හරහාද විසරණය සිදුවිය හැක. ලියා ගන්න උදාහරණ. ජලය හා ද්‍රව්‍ය සංඝටකවලට සෙලියුලෝස් සෛල බිත්ති හරහා විසරණය සිදුවිය හැක.
ලියන මාතෘකාව ආශ්‍රිතය. ආශ්‍රිතය. හරි. ආශ්‍රිතය කියන්නේ යම්කිසි මේ පටලයක් කරා අපි කියමු අර්ධ පාරගාමී පටලයක් කියලා. අපි අර්ධ පාරගාමී පටලයක් කියන්නේ සමහර අණු වලට ගමන් කරන්න ඉඩ දෙනවා. සමහර අණු වලට ගමන් කරන්න අපි හිතමු මෙහෙම මේක අර්ධ පාරගාමී පටලයක් නම් මේ පටලයේ තියෙන සිදුරු හරහා ගමන් කරන්න පුළුවන් අණු වලට විතරයි මේ පටලය හරහා ගමන් කරන්න පුළුවන්. මේ සිදුරු වලින් යන්න පුළුවන් ප්‍රමාණය ඒවට විතරයි මේ හරහා ගමන් කරන්න පුළුවන්. ඊට වඩා විශාල ඒවා තිබ්බොත් ඒ හරහා ගමන් කරන්න බැහැ. ඒකින්ද මේවට කියනවා අර්ධ පාරගාමී පටල කියලා. අපිට මේ දෙපැත්ත මේ වගේ කුඩා අණු තියෙනවා නම් මේවට මේ හරහා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි විශාල අණු තියෙනවා නම් මේ වගේ ඒවට ගමන් කිරීමේ හැකියාව නැහැ. හරි. හිතන්න මෙහෙම හිතමුකෝ. හරි. මේ කුඩාවට මම අඳින්නේ ජල අණු. මේ විශාලවට අඳින්නේ සීනි අණු. හරි. එතකොට මේ පටලයේ හරහා සීනි අණු වලට ගමන් කරන්න බෑ. හැබැයි ජල අණු වලට දෙපැත්තටම ගමන් කරන්න පුළුවන්. හරි. එතකොට යම්කිසි අර්ධ පාරගාමී පටලයක් හරහා නිදහස් ජල අණු ගමන් කිරීමට අපි කියනවා ආශ්‍රිතය කියලා. නිදහස් ජල අණු කියන්නේ කිසියම් හෝ පෘෂ්ඨයකට බැඳලා නැත්නම් සම්බන්ධ වෙලා නැති ජල අණු වලට අපි කියන නිදහස් ජල අණු කියලා. හරි? ලියා ගන්න. අර්ධ පාරගාමී පටලයක් හරහා අර්ධ පාරගාමී පටලයක් හරහා නිදහස් ජල අණු විසරණය වීම ආශ්‍රිතය ලෙස හඳුන්වයි. නිදහස් ජල අණු විසරණය වීම ආශ්‍රිතය ලෙස හඳුන්වයි. ලියන්න. නිදහස් ජල අණු ලෙස හඳුන්වන්නේ ද්‍රව්‍ය සංඝටක හෝ පෘෂ්ඨ සමග බන්ධනය වී නොමැති ජල අණුයි. හරි. මේක අරගත්තත් කමක් නැහැ.
හරි. ලියා ගන්න ඊළඟ මාතෘකාව නිපාණය. නිපාණය. හරි. නිපාණය කියලා කියන්නේ මේ ජලකාමී ද්‍රව්‍ය මගින්, කියන්නේ ජලයට කැමති ද්‍රව්‍ය මගින් ජලාණු භෞතිකව අධිශෝෂණය කර ගැනීම. ජලයට කැමති යන නැත්නම් ජලකාමී ද්‍රව්‍ය මගින් ජලාණු අවශෝෂණය කර ගැනීම නැත්නම් අධිශෝෂණය කර ගැනීමට අපි කියන නිපාණය කියලා. මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ සෙලියුලෝස් බිත්ති මගින් ජලාණු අධිශෝෂණය කර ගැනීම. හරි. ලියා ගන්න. ජලකාමී ද්‍රව්‍ය මගින් ජලකාමී ද්‍රව්‍ය මගින් ජල අණු භෞතිකව අධිශෝෂණය කර ගැනීම ජල අණු භෞතිකව අධිශෝෂණය කර ගැනීම නිපාණය ලෙස හඳුන්වයි. නිපාණය ලෙස හඳුන්වයි. දැන් උදාහරණ ජලාණු සෙලියුලෝස් සෛල බිත්ති මගින් අධිශෝෂණය කිරීම. ජලාණු සෙලියුලෝස් සෛල බිත්ති මගින් අධිශෝෂණය කිරීම. හරි. ලියාගමු ඊළඟ මාතෘකාව පහසු කළ විසරණය. පහසු කළ විසරණය. අපි මේකට කියන facilitated diffusion කියලා. මම පෙන්නන්න රූප සටහනක් උනින්න. මේක බලන්න මම ෂෙයා කරන්නම්. ෂෙයා වෙච්ච ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. right හරි. මේ මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ අර්ධ පාරගම්මේ පටලයක් කරා ද්‍රව්‍ය පරිවහනය වීමත් තමයි පෙන්눔 කරලා තියෙන්නේ.
මෙතන මේ පෙන්වලා තියෙනවා මේ සෛල පටලයක් කරහා ද්‍රව්‍ය පරිවහණය වෙන ආකාරයන්. මේ තියෙන මේ කෙලින්ම සමහර මේ දිත්ත පටලය හරහා කෙලින්ම යන්නත් පුළුවන්. නැත්නම් මේ දිත්ත පටලයේ තියෙන ප්‍රෝටීන නාලිකායි සිදුරු හරහා ද්‍රව්‍ය පරිවහණය වෙනවා. මේ තියෙන ප්‍රෝටීන වල තියෙන සිදුරු. ඒතර මේ තියෙන මේ පරිවහණය වෙන ද්‍රව්‍ය මේ හරහා ගමන් කරන. අපි මේ විදිහට යන්නේවට අපි සාමාන්‍ය කියන සරල විසරණය කියලා. ඒත් එක්කම මේ තියෙන්නේ මේ සමහර ප්‍රෝටීන වලට පුළුවන් මේ අණු මේ නිකම් මේ හරහා යන්නේ මේ ප්‍රෝටීන වලට පුළුවන් මේවා අරගෙන අනිත් පැත්තට යවන්න. ඒකට ඒකෙදි ශක්තියක් වැය වෙන්නේ නැහැ. මේකට අපි කියන පහසු කළ විසරණය කියලා. ඒතර මේ තුනම මේ අක්‍රීය පරිවහන ක්‍රම. එතකොට ඒත් එක්කම මේ සෛල ප්ලාස්මේ තියෙන සමහර සෛල වලට පුළුවන් මේ වගේ ශක්තිය වැය කරලා ද්‍රව්‍ය පරිවහනය කරන අපි ඒවට කියනවා මේ සක්‍රීය පරිවහනය කියලා. හරි. ඒතර මෙතන මේ පෙන්ලා තින්නේ පරිමේ සරල විසරණය මේ දෙක සරල විසරණය මේ තියෙන පහසු කළ විසරණය. අපි කියන facilitated diffusion කියලා. හරි මේකේ හරි. ලියා ගන්න. ජලය හා ජලකාමී ද්‍රව්‍ය පටලයක් හරහා පිහිටා ඇති පරිවාහක ප්‍රෝටීන අණුවල ආධාරයෙන් අක්‍රීයව පටලය හරහා ගමන් කිරීම පහසු කළ විසරණය ලෙස හඳුන්වයි. අක්‍රීය ද්‍රව්‍ය පරිවහනය කියන්නේ පහසු කළ විසරණය ලෙස හඳුන්වයි. ලියන්න. මෙම පරිවාහක ප්‍රෝටීන මගින් ඇතැම් ද්‍රව්‍ය පරිවහනය කරනු ලබන අතර ඇතැම් ද්‍රව්‍ය පරිවහනය කරනු නොලබයි. ලියා ගන්න. මෙහිදීද පරිවහනය සිදුවන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ අක්‍රීයවය. කියන්නේ ශක්තිය වැය කරන්න නැතුව තමයි පරිවහනය. මේ කරුණු ඔක්කොම අටකට MCQ වලදී අහන්න පුළුවන්. පටලවල. හරි අපි මේ රූප සටහන ඉඳ ගන්න ඉනවා පෙන්නන්න. මේ රිසෝස් බුක් එකේ තියෙන මේක පේනව නේද? පේනවා සර්.
ඔව් මේ තියෙන මේ බලන්න මෙතන මේ බහිස්සෛලීය අවකාශ සෛලයෙන් පිටත මේ තියෙන සෛලයෙන් ඇතුළත. එතකොට මේ ප්‍රෝටීන නාලිකා තියෙනවා. හරි. මේ තියෙන පරිවාහන ප්‍රෝටීන, පරිවාහක ප්‍රෝටීන ඊට පුළුවන් මේ ද්‍රව්‍ය අරගෙන මේ මැදට තියලා මේ වගේ ඊපස්සේ මේක ඇතුළට යවන්න. ඒකට හැම එකක්ම යවන්නේ නැහැ. මේකතර සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැන දක්වා වෙන විදිහට තමයි සිද්ධ වෙන්නේ. හරි මේක අඳ ගන්න.
හරි අඳගත්තා දුව මේක? ඔව් සර්. ආරයිට් හරි. එතකොට මේ සිදුවෙන්නේ පහසු කළ විසරණය සිද්ධ වෙන්නේ මේකත් අක්‍රීය පරිවහන ක්‍රමයක්. අපි දැනගන්න ඕන දේවල් දෙක අක්‍රීය පරිවහනයක් කියන එක ඒත් එක්කම මේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ ගමන් කිරීම සහ මේක සිද්ධ කරන්න විශේෂ පරිවාහක ප්‍රෝටීන හරහා කියන එක. ලියන්න ඊළඟ මාතෘකාව ඊළඟ පරිවහන ක්‍රමය තොග ප්‍රවාහය. හරි තොග ප්‍රවාහය. මේකෙදි වෙන්නේ මේක මේ වෙන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ නෙමෙයි පීඩන අනුක්‍රමණයක් ඔස්සේ. ඒ කියන්නේ පීඩනයේ වැඩි ස්ථානයක සිට පීඩන අඩු ස්ථානයක් දක්වා තමයි ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ. එතකොට මේකෙදි මේ ද්‍රවමින්ම ද්‍රාව්‍ය අංශුද ඒ කියන්නේ ද්‍රාව්‍ය වෙලා තියෙන අංශුද අපි කියු ද්‍රාව්‍ය අංශු ද්‍රව කිව්වොත් එහෙම ජලය ද්‍රාව්‍ය අංශු කිව්වොත් එහෙම ජලයේ ද්‍රවණය වෙලා තියෙන සීනි අණු. හරි? එහෙම ගන්න නැත්නම් ලවණ අණු. එහෙම ගන්නත් පුළුවන්. හරි? ඒතර මේවා පීඩනයේ වැඩි ස්ථානයක ඉඳලා පීඩනයේ අඩු ස්ථානයක් දක්වා ගමන් කරන එකට අපි කියනවා තොග ප්‍රවාහය කියලා. මේක දිගු දුර පරිවහන ක්‍රමයක්. ඒ කියන්නේ එක කෙටි දුරවල් දැන් අපි කලින් කතා කරපු ඔක්කොම කෙටි දුර පරිවහන ක්‍රම. හැබැයි මේක දිගු දුර පරිවහන ක්‍රමයක්. මේක ඇත්ත එක්කම පටලයක් හරහා සිදුවන පරිවහන ක්‍රමයක් නෙවෙයි. ඒතකොට විසරණයට වඩා වැඩි වේගයෙන් මේ පරිවහනය සිද්ධ වෙනවා. මේක මේ සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සාන්ද්‍රණයේ බලපාන්නේ නැහැ මේකට. පැහැදිලිද? ඔව් සර්. ඔව් හරි. ලියා ගන්න. මේ දුව මේ කවුද? ඖෂධි දෙන්නේ හරි ඖෂධි දාගන්න. ඖෂධි ඇහෙනවද? ඖෂධි ඇහෙනවද? එහෙනම් සර්. හරි. දුව මං කලින් දැන් 7ට පටන් ගත්තේ මම රෙකෝඩ් එක දාන්නම් ඈ. ගිය සතියේක මම දැම්මේ නෑ ඔය දෙන්න හිටපු ඉන්න කමන්නේ ඒකම එඩිට් කරලා දාන්න ඕනේ අර මේ ඒකත් මම දාන්න. හරි. හරි. ලියන්න මාතෘකාව පහසු කළ විසරණය. ලියන්න පහසු කළ විසරණය නෙවෙයි තොග ප්‍රවාහය. පහසු කළ විසරණය අපි ලිව්වනේ. ලියන්න මාතෘකාව තොග ප්‍රවාහය. තොග ප්‍රවාහය. ලියන්න මෙහිදී පීඩනයේ වැඩි ස්ථානයක සිට පීඩනයේ අඩු ස්ථානයක් දක්වා ද්‍රව්‍ය පරිවහනය වීම සිදුවේ. පීඩනයේ අඩු ස්ථානයක් දක්වා ද්‍රව්‍ය පරිවහනය වීම සිදුවේ. ලියන්න මෙහිදී සිදුවන්නේ පීඩන අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව සහ ද්‍රව්‍ය අංශු ගමන් කිරීමයි. ලියන්න පීඩන අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව හා ද්‍රව්‍ය අංශු ගමන් කිරීමයි. මේ දිගු දුර පරිවහන ක්‍රමයකි. මෙම පරිවහනය
විසරණයට වඩා වැඩි වේගයකින් සිදුවන අතර පටලයක් හරහා සිදු නොවේ. පටලයක් හරහා සිදු නොවේ. එමෙන්ම ද්‍රාව්‍ය පරිවහනය වන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනවය. සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනවය. හරි. ලියාගමු අපි ඊළඟ මාතෘකාව. ලියන්න ජල විභව සංකල්පය. ජල විභව සංකල්පය. මේ ජල විභවය තීරණය කරන්නේ එකක් තමයි මේ ද්‍රාව්‍ය සාන්ද්‍රණයයි. ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ පීඩනය. මේ දෙක තමයි ජල විභවය කියන සංකල්පය අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මේ ජල අණු වලට විභව ශක්තියක් තියෙනවා. හරි අපි දන්නවා ඕනෑම ද්‍රව්‍යයක විභව ශක්තියක් තියෙනවා. ජල අණු වලට විභව ශක්තියක් තියෙනවා. එතකොට මේ ජල අණු වලට විභව ශක්තියක් තියෙන හින්දා ඕනෑම ජලයේ අඩංගු පද්ධතියකටත් මේ විභව ශක්තිය තියෙනවා. හරි. එතකොට මේ ජලයේ ගමන් කරන්න බාධාවක් නැත්නම් ජල විභවයේ වැඩි ස්ථානයක සිට ජල විභවයේ අඩු ස්ථානයක් දක්වා ජලය නිදහසේ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජල අණු වලට හැම ජල අණු වල ජල විභවයක් තියෙනවා නම් ජල අණු වැඩි ස්ථානයක ජල විභවය අඩුයි, ජල අණු අඩු ස්ථානයක ජල විභවය අඩුයි. ඒතකොට ජලයේ විභවය වැඩි ස්ථානයක සිට ජල විභවය අඩු ස්ථානයක් දක්වා ජලයේ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒතකොට මේ ජල විභවය සංකේතවත් කරන මේ සංකේතයක් තියෙනවා. අපි ඒකට කියනවා සයි කියලා. මෙන්න මේ ක්ලික් හොඩියේ මේ සයි කියන අක්ෂරය මගින් තමයි මේ ජල විභවය සංකේතවත් වෙන්නේ. හරි. ඒතකොට ජල විභවය මනිනු ලබන්නේ මෙගා පැස්කල් වලින්. අපි කියනවා MPa මෙගා පැස්කල්. වලින් තමයි ජල විභවය මනින ඒකකය වෙන්නේ. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් සම්මත තත්ත්ව යටතේ කියන්නේ ආසන්න මුහුදු මට්ටමේදී ඒත් එක්කම කාමර උෂ්ණත්වයේදී භාජනයක ජලය අඩංගු වෙලා තියෙන මුහුදු මට්ටමේදී වගේම කාමර උෂ්ණත්වයක තියෙන මුහුදු මට්ටමේ තියෙන ස්ථානයක කාමර උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 25ක් තියෙන ස්ථානයක ජල විභවය මෙගාපැස්කල් බිඳුවයි. මේ ජල විභවය බිඳුවයි කියන්නේ භාජනයකට අපි ජලය දාලා තිබ්බොත් ඒක ඇතුලේ තියෙන ජල විභවය මෙගාපැස්කල් බිඳුවක් වෙනවා. හරි. මෙතන මුහුදු මට්ටමේ වෙන්නත් ඕනේ ඒත් එක්කම කාම උෂ්ණත්වය පවතින්නත් ඕනේ. හරි. එතකොට මේ ද්‍රව්‍ය සාන්ද්‍රණය මෙන්ම භෞතික පීඩනය ජල විභවය කෙරෙහි බලපාන මේ දෙක. හරි. ලියන්න එහෙම ලියා ගන්න. ජල විභවයේ ජල අණු වල විභව ශක්තිය හා සම්බන්ධ වේ. ජල විභවයේ ජල අණු වල
විභව ශක්තිය හා සම්බන්ධ වේ. ලියා ගන්න. ජලය ගමන් කරන දිශාව තීරණය කරනු ලබන ජලය ගමන් කරනු ලබන දිශාව තීරණය කරනු ලබන ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ යොදනු ලබන පීඩනය මගින් පාලනය වන යොදනු ලබන පීඩනය මගින් පාලනය වන භෞතික ගුණාංගයක් ලෙස මේ හැඳින්විය හැකිය. ලියන්න. ජලය අඩංගු ඕනෑම පද්ධතියක ජල විභවයක් පවතී. ජලය අඩංගු ඕනෑම පද්ධතියක ජල විභවයක් පවතී. ලියන්න බාධකයක් නොමැති නම් ජල විභවයේ වැඩි ස්ථානයක සිට ජල විභවයේ අඩු ස්ථානයක් දක්වා ජල අණු ගමන් කරයි. ලියාගන්න ඊළඟ කරුණ ජල විභවය හඳුන්වන සංකේතය වන්නේ සයි. මේ තියෙන්නේ මේ බෝඩ් එකේ ලියලා තියෙන සයි කියන එක මේ ත්‍රිශූලයක් වගේ නේ. ඒක නැත්තම් ත්‍රිශූලයක් නෙවෙයි, ත්‍රිශූලයක් වගේ තමයි පෙන්නන්නේ. මේක දීර්ඝෝඩි අක්ෂරයක් සයි. මේක ඉංග්‍රීසියෙන් PSI කියලා තමයි කියන්නේ සයි කියලා. ජල විභවයෙන් මෙම ජල විභව සංකේතවත් වන්නේ සයි මගිනි. ලියන්න ජල විභවය මනිනු ලබන්නේ මෙගා පැස්කල් නැමැති ඒකකයෙනි. ලියන්න මුහුදු මට්ටමේ සහ කාමර උෂ්ණත්වයේදී භාජනයක ඇති වායුගෝලයට නිරාවරණය වූ
සංසුද්ධ ජලයේ ජල විභවය සංශුද්ධ ජලයේ ජල විභවය මෙගා පැස්කල් බිඳුවකි. හරි. ඒතර ජල විභවය කියන්නේ සයි මේ සංකේතයෙන් හඳුන්වන්නේ අය තියෙනවා ද්‍රාව්‍ය විභවය කියලා. ද්‍රාව්‍ය අපි හඳුන්වන්නේ psi s කියලා අපි කියන solute potential කියලා. ඒ කියන්නේ s එකෙන් තමයි ඒක අර්ථවත් වෙන solute කියන්නේ ද්‍රාව්‍ය කියන එක. ඒත් එක්කම ඊළඟ එක පීඩන විභවය අපි කියන pressure කියලා psi p. හරි. එතකොට මේකෙන් අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් psi සමානයි psi s ධන psi p කියලා. කියන්නේ ජල විභවය කියන්නේ ද්‍රාව විභවය සහ පීඩන විභවයේ එකතුවක් කියන එක. මේ ටික ලියා ගන්න. හරි. ලියාගෙන මාතෘකාවත් ද්‍රාව්‍ය විභවය කරන්ත ලියාගෙන psi s කියලා. හරි. ලියාගෙන අහගන්න. එතකොට මේ ද්‍රාව්‍ය විභවයේ ද්‍රාවණයක මෞලිකතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. හරි. ඒ කියන්නේ මේ ද්‍රාවණයක මෞලිකතාවය වැඩි වෙද්දී ද්‍රාව්‍ය විභවය වැඩි වෙනවා. හරි. එතකොට මේකට අපි ආශ්‍රිතික විභවය කියලා හඳුන්වන ද්‍රාව්‍ය විභවය කියන එකට එතකොට මේ ආශ්‍රිත දිශාව කෙරෙහි මේක බලපානවා. එතකොට මේ ශාකවල මේ ද්‍රාව්‍ය විභවය කෙරෙහි ඇතිවෙන බලපාන්නේ khනිජයන් සහ සීනි. එතකොට සීනි තමයි ශාකවල අඩංගු ද්‍රාවණවල තියෙන සීනි සහ khනිජයන්. හරි. එතකොට මේ සංශුද්ධ ජලයේ ජල විභවය මෙගාපැස්කල් 0.යිනේ. ඒතර ද්‍රාව්‍ය දී කරන විට ජල අණු එම ද්‍රාව්‍ය අණු සමග බැඳිලා මේ නිදහස් ජල අණු ප්‍රමාණය අඩු වෙන හින්දා ද්‍රාව්‍ය විභවයේ මේ ජලයේ ජල විභවයේ ටික ටික අඩු වීම සිද්ධ වෙනවා. හරි. එතකොට මේ ලියා ගන්න ඉස්සෙල්ලා මෙහෙම ලියා ගමු.
ද්‍රාව්‍ය විභවය ආශ්‍රතික විභවය ලෙසද හඳුන්වයි. ද්‍රාව්‍ය විභවය ආශ්‍රතික විභවය ලෙසද හඳුන්වයි. ද්‍රාව්‍ය විභවය ද්‍රාවණයක මෞලිකතාවයට අනුලෝමව සමානුපාතික වේ. දිල්හාර මේ ඕෂධිට පොඩ්ඩක් කෝල් එකක් කරන් බලන්නද ඒ ජොයින් වෙන්න බැරි කියලා. හරි සර් මම අරන් බලන්න. පොඩ්ඩක් බලන්න. හරි. අපි ලියා ගමු. සර් මම ඔක්කොට කෝල් එකක් ගත්තා එයාගේ ෆෝන් එක වැඩ නැහැ සර්. ආයෙතම සිග්නල් නැතුව ඇති කමන්නේ. හරි. අපි කරගෙන අපේ රෙකෝඩ් එක දාන්න ඕනේ. ඔලන්නේ. හරි. ලියා ගන්න. ශාකවල ඇති ද්‍රාව්‍ය ලෙස දක්නට ලැබෙන්නේ ඛනිජායන හා සීනිය. ඛනිජායන සහ සීනිය. හරි. ලියන්න. සංශුද්ධ ජලයේ ජල විභවය මෙගා පැස්කල් බිඳුවක් වේ. හරි. ද්‍රාව්‍ය ජලයේ දිය කරන විට ජල අණු එම නිදහස් ජල අණු ද්‍රාව්‍ය ජලයේ දිය කරන විට නිදහස් ජල අණු එම ද්‍රාව්‍ය අණු සමග බැඳීමෙන්
ද්‍රාව්‍යයන් සමග බැඳීමෙන් නිදහස් ජල අණු ප්‍රමාණය අඩුවීමෙන් නිදහස් ජල අණු ප්‍රමාණය අඩුවීමෙන් ජලයේ චලනය සහ කාර්ය කිරීමේ හැකියාව අඩුවේ. ජලයේ චලනය සහ කාර්ය කිරීමේ හැකියාව අඩුවේ. හරි. එතකොට මේ සාන්ද්‍රණයේ වැඩි වෙන විට ජල විභවයේ කෙරෙහි ඍණ බලපෑමක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ජලයේ චලනය සහ කාර්ය කිරීමේ හැකියාව අඩු වෙන හින්දා. ඒකින්ද හැමතිස්සෙම ද්‍රාව්‍ය විභවය නැත්නම් ψs ඍණාගයක් විදිහට තමයි දැක්වෙන්නේ. මේකින්ද. හරි. හැමතිස්සෙම අපි ද්‍රාව්‍ය විභවය ලියද්දී ඒක ඍණාගයක් විදිහට තමයි ලියන්නේ. හරි ලියන්න මෙහෙම. ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට ජල විභවය කෙරෙහි ඍණ බලපෑමක් සිදුවේ. ජල විභවය කෙරෙහි ඍණ බලපෑමක් සිදුවේ. මේ නිසා ද්‍රාව්‍ය විභවය සෑම විටම ඍණ අගයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. ද්‍රාව්‍ය විභවය සෑම විටම ඍණ අගයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩිවත්ම ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩිවත්ම එය තව දුරටත් ඍණ ඒ තව වඩාත් ඍණාගයක් ගනී. ඒ වඩාත් ඍණාගයක් ගනී. ඖෂධීට එවන්න කියලා තියෙනවා ආස්වලට ගින්දුව.
ඒක පොඩ්ඩක් ඉන්න මේ ඕෂධීට එවන්න කියලා තියෙනවා මේක මම යවනකම්. එයාගේ ෆෝන් එකේ data ඉවර වෙලාලු. හරි සර්. හරි. තවදුරටත් ඒ වඩාත් ඍණාගයක් ගන්න කියලා ලියාගත්තනේ. හරි. එතකොට මේකේ අපි උදාහරණයක් තියෙන එක ලියා ගමු. සාමාන්‍යයෙන් මෞලිකතාවයේ දශම එකක් වන ශ්‍රේණි ද්‍රාවණයක මේ ද්‍රාව්‍ය විභවයේ මෞලිකතාව දශම එකක් වන මෝල 101 වෙන එක මේක psi s සමානයි ඍණ 0.2 මෙගා පැස්කල් වෙනවා. හරි. ලියා ගන්න උදාහරණ මෞලිකතාව 0.1 වෙන සීනි ද්‍රාවණයක ද්‍රාව්‍ය විභවයේ කියලා මෙයාගේ ලියා ගන්න. ඍණ 0.23 මෙගා පැස්කල්. හරි ඖෂධි හරි ඖෂධි අහගන්න මම මේක 6 පාරක් කියන්න මේ ද්‍රාව්‍ය විභවය ගැන මම රෙකෝඩ් එක දැම්ම කමන්නේ පොඩ අහගන්න මේ ද්‍රාව්‍ය විභවයේ ද්‍රාවණයක මේ වුණේ කොතනින්ද කියලා මට මතක නැහැ කමක් නැහැ මේ මේකෙන් මේ මම YouTube එකට දැම්මට පස්සේ බලන්න මේ ද්‍රාව්‍ය විභවයේ ද්‍රාවණික මෞලිකතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ psi s කියන එක ද්‍රාව්‍ය විභවය වැඩි වෙද්දී මෞලිකතාවය වැඩි වෙද්දී ද්‍රාව්‍ය විභවයත් වැඩි වෙනවා. හරි. එතකොට මේ ද්‍රාව්‍ය විභවය අපි ආශ්‍රිත විභවය කියලාත් කියනවා. මේ ද්‍රාව්‍ය විභවය ඇති වෙන්න බලපාන ශාකවල ද්‍රාව්‍ය ලෙස තියෙන khනිජ සහ සීනි අයන. සීනි සහ khනිජ අයන. මේ දෙකින් තමයි ද්‍රාව්‍ය විභවය ඇති වෙන්නේ. එතකොට සාමාන්‍ය සංශුද්ධ ජලයේ ජල විභවය මෙගාපැස්කල් බිඳුවක්. අපි කලින් කිව්වා මේ ද්‍රාව්‍ය දිය කරද්දි මේ වෙන්නේ මේ නිදහස් ජලාණු ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ජලාණු ගිහිල්ලා මේ ද්‍රාව්‍යත් එක්ක සම්බන්ධ වෙන හින්දා. අපි කියමු සීනි ජලය දිය කරද්දි සීනි අණුත් එක්ක ජලාණු සම්බන්ධ වෙන හින්දා ජලාණු ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. එතකොට ද්‍රාව්‍ය විභවය හැමතිස්සෙම මේකින ඍණාගය තමයි ගන්නෙ. මේ මම පෙන්නලා තියෙන මෞලිකතාවය 0.1 වෙන සීනි ද්‍රාවණයක ද්‍රාව්‍ය විභවය ඍණ 0.23 මෙගා පැස්කල් කියලා. හරි? එතකොට ඕක තමයි ද්‍රාව්‍ය විභවය කියන්නේ. හරි. ලියන්න ඊළඟ මාතෘකාව පීඩන විභවය.
ඖෂධි දැන් එහෙනවා නේද ඔයාට? ඇහෙනවා සර්. රයිට් හරි. යන්න මාතෘකා පීඩන විභවය. හරි අහගන්න. මේ පීඩන විභවයේ සයි P කියලා තමයි හඳුන්වන්නේ. මේ ද්‍රාවණයක් මත ඇති භෞතික පීඩනය තමයි පීඩන විභවය කියලා හඳුන්වන්නේ. මේ වායුගෝලීය පීඩනයට සාපේක්ෂව ධනාගයක් හරි ඍණාගයක් හරි ගන්න පුළුවන්. ඒක ධන වෙන්න පුළුවන් නැත්නම් ඍණ වෙන්න පුළුවන්. සාමාන්‍ය සෛලම වාහිනී වල ඇතුලේ පීඩන විභවය සයි P ඍණ 2 මෙගා පැස්කල් වලට වඩා අඩුයි. ඍණ 2 මෙගා පැස්කල් වලට වඩා අඩුයි. ඒකට හේතුව තමයි සෛලම වාහිනී ඍණ පීඩනයක් යටතේ පැවතීම. නැත්නම් ආතතියක් යටතේ පැවතීම. මේකින්ද ඍණ අගයක් තමයි ගන්නෙ. ඒත් එක්කම සජීවී සෛල ආශ්‍රිතය මගින් ජලය අවශෝෂණය කරන හින්දා ඒ සෛල ඇතුලේ හැමතිස්සෙම ධන පීඩනයක් තමයි තියෙන්නේ. එතකොට සෛල ඇතුලේ පීඩන විභවයේ ධනාගයක් තමයි ගන්න. සෛල වාහිනිය ඇතුලේ ඍණාගයක් ගත්තී සෛල ඇතුලේ ධනාගයක් ගන්න. හරි? එතකොට මේ ලියා ගන්න මෙහෙම. ද්‍රාවණයක් මත ඇති භෞතික පීඩනය පීඩන විභවය ලෙස හඳුන්වයි. ද්‍රාවණයක් මත ඇති භෞතික පීඩනය පීඩන විභවය ලෙස හඳුන්වයි. ලියන්න. වායුගෝලීය පීඩනයට සාපේක්ෂව මේ ධන හෝ ඍණාගයක් ගනි. ලියන්න. සෛලම වාහිනී තුල පීඩන විභවය මෙගා පැස්කල් ඍණ 2ට වඩා අඩුය. මේට හේතුව වන්නේ සෛලම වාහිනී ආතතියක් යටතේ පැවතීමයි. ලියන්න. සජීවී සෛල තුල පීඩන විභවය සෑම විටම ධනාගයක් ගනී. මේට හේතුව වන්නේ සජීවී සෛල ආශ්‍රිතය මගින් ජලය අවශෝෂණය කිරීමයි. හරි. අහගන්න තුර මේ සෛලයක් ඇතුලේ තියෙන දේවල් වලින් සෛලයේ ප්ලාස්ම පටලයටයි සෛල බිත්තියටයි තෙරපීමක් ඇති කරනවා. බලන්න සෛලයක් ඇතුලේ තියෙන දේවල් වලින් කියන්නේ සෛලයක් මෙහෙම තියෙනවා නම් මේකේ සෛල බිත්තිය තියෙන ඒත් එක්කම ප්ලාස්ම පටලය තියෙනවා. හරි. ඒත් එක්ක මේකේ න්‍යෂ්ටිය තියෙනවා නම් මෙහෙම මේ තියෙන්නේ රික්තකය නම්
මේ සෛල ප්ලාස්ම. එතකොට මේ තියෙන ඔක්කොගෙම මේ ප්ලාස්ම පටලය සහ සෛල බිත්තිය මතට තෙරපීමක් ඇති කරනවා. හරි. එතකොට මේකට අපි කියනවා මේකෙන් මේ ප්‍රාක් ප්ලාස්මය කියන්නේ ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රතිවිරුද්ධ පැත්තට තෙරපවීම සිද්ධ වෙනවා. එතකොට මේක හින්දා මේ ඇතුලේ හට ගන්නවා පීඩනයක් අපි කියන ශුන්‍යතා පීඩනය කියලා. ශුන්‍යතා පීඩනය. හරි. එතකොට මේ ශුන්‍යතා පීඩනය වැඩි වෙද්දිම ජල විභවය වැඩි වෙනවා. ජල විභවය වැඩි වෙද්දී නැත්නම් ශුන්‍යතා පීඩනය වැඩි වෙනවා. දෙකම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි සෛලයක් ඇතුළට ජලය ගමන් කරනවා කියලා ගමන් කරද්දී මේක තෙරපීමට ලක් වෙනවා. නැත්නම් මේක ඇතුලේ ශුන්‍යතා පීඩනය වැඩි වෙනවා. ජල විභවය වැඩි වෙන හින්දා ජලය ඇතුළතදී ජල විභවය වැඩි වෙන හින්දා ශුන්‍යතා පීඩනය වැඩි වෙනවා. ලියන්න සෛලයක් තුල ඇති අන්තර්ගතය මගින් සෛලයක් තුල ඇති අන්තර්ගතය මගින් සෛල බිත්තිය මතට සෛලයක් තුල ඇති අන්තර්ගතය මගින් සෛල බිත්තිය මතට සෛල බිත්තිය මතට පීඩනයක් ඇති කරයි. එසේත් නැත්නම් සෛල බිත්තිය තෙරපීමකට ලක් වේ.